Hello students, එහෙනම් අද අපි අපේ පාඩම් පටන් ගන්න යන්නේ programming lesson එක. නවත්තපු තැන ඉඳන් පටන් ගන්න යන්නේ. ඕගොල්ලෝ මේ වීඩියෝ එක නම් අලුතෙන්ම බලන්නේ. මම කලින් වීඩියෝස් දෙකේ link දෙක description box එකේ දාලා තියෙනවා. අනිවාර්යෙන් ඒ දෙක බලලා මේ වීඩියෝ එකට එන්න. හරි. එහෙනම් අපි lesson එක start කරමු. අපිට කතා කරන්න තියෙනවා control structures ගැන. මම එදා කියලා දුන්නේ control structures තුන මොනවද කියලා විතරයි. ඒ ගැන වැඩි විස්තර කියලා දුන්නේ නැහැ. ඉතින් පළවෙනි control structure එක තමයි sequence. එහෙම නැත්නම් අනුක්‍රමය කියලා කියන්නේ. එතකොට මොකද්ද මේ අනුක්‍රමය කියලා කියන්නේ? ඇල්ගොරිතම් එකක තියෙන පියවර කිහිපයක් හරි ඔක්කොම හරි පටන් ගත්ත පියවරේ ඉඳලා අන්තිම පියවර වෙනකන් ඉහළ ඉඳලා පහළට අනුපිළිවෙලින්ම ක්‍රියාත්මක වෙන එකට තමයි අපි සීක්වන්ස් එකක් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට බලන්න. දැන් මෙතන මම මානව පරිණාමණය ගැන ෆොටෝ එකක් දාලා තිනවා. ඒකේ පියවරෙන් පියවරටනේ මිනිසා විකාශනය වෙලා තියෙන්නේ. දැන් වානර යුගය ස්කිප් කරලා ඔයාලට මේ මිනිස්සෙක් වෙන්න බෑ. හැම පියවරක්ම එකින් එක අනුපිළිවෙලින් වෙලා තමයි ඔයා මිනිස්සෙක් විදිහට එළියට එන්නේ. ඒ වගේම අපි හිතමු ඕගොල්ලෝ දැන් grade 1 වලදී ඉස්කෝලේට ඇතුළත් වෙනවා. ඊට පස්සේ පිළිවෙලින් 2 3 4 වගේ ඉඳලා ඊට පස්සේ grade 13 වෙනකන් එක දිගට පිළිවෙලට තමයි ඔයගොල්ලෝගේ අධ්‍යාපනය ගන්න ඕනේ. එහෙම නැතුව දෙකේ පන්තිය ස්කිප් කරලා තුනේ පන්තියට යන්න ඔයගොල්ලන්ට බැහැනේ. අන්න ඒ වගේ අනුපිළිවෙලින් උඩ ඉඳන් පල්ලෙහාට ක්‍රියාත්මක වෙන ඇල්ගොරිතම් එකකට තමයි අපි කියන්නේ සීක්වන්ස් එකක්. එහෙම නැත්නම් අනුක්‍රමයක් කියලා. ඊළඟ එක අපි බලමු. ඊළඟ එක තමයි සිලෙක්ෂන්. එහෙම නැත්නම් වරණය. ඇල්ගොරිතම් එකක තියෙන කොන්දේසියක් අපි කියනවා කන්ඩිෂන් එකක්. සත්‍ය වෙන එක හරි අසත්‍ය වෙන එක හරි අනුව ක්‍රියාත්මක කරන පියවර මොකක්ද කියන එක තීරණය වෙන අවස්ථාවකට තමයි අපි සිලෙක්ෂන් අවස්ථාවක් කියලා කියන්නේ. අපි මෙහෙම ගමු. ඔයාලට මොකක් හරි ඇල්ගොරිතම් එකක් දෙනවා. ඒකෙදි කන්ඩිෂන් එකක් දෙනවා. මෙන්න මෙහෙම වුණොත් මෙහෙම කරන්න. එහෙම නැත්තම් අනිත් පියවර ගන්න. එතකොට ඔයාලට කොන්දේසිය කන්ඩිෂන් එක true නම් A කියන choice එක ඔයාලට ගන්න පුළුවන්. කන්ඩිෂන් එක false නම් B කියන choice එකට ඔයාලට යන්න පුළුවන්. අපි දැන් මේක example එකක් ගන්න බලමු. ඕගොල්ලන්ට කියනවා grade 11 second term test එකේ ළමයිගේ සිංහල subject එක pass the fail ද කියලා ඕගොල්ලන්ට තීරණය කරන්න ඇල්ගොරිතම් එකක් ලියන්න එනවා කියලා හිතන්න. එතකොට මේකේ කන්ඩිෂන් එක තමයි ලකුණු 35ට වඩා වැඩි නම් ලකුණු 35ක් හරි ලකුණු 35ට වැඩි ලකුණක් හරි අරගෙන තියෙනවා නම් ඒ ළමයා පාස්. හැබැයි 35ට අඩුවෙන් අරන් තියෙනවා නම් ෆේල්. මෙන්න මේ වගේ කන්ඩිෂන් එකක් යටතේ ඔයගොල්ලන්ට choices දෙකෙන් එකක් තෝරගන්න තියෙනවා නම් අන්න ඒ වගේ එකට අපි කියනවා සිලෙක්ෂන් එකක් කියලා. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන control structure එක තමයි repetition කියලා කියන්නේ. ඇල්ගොරිතම් එකක තියෙන කොන්දේසියක් එහෙම නැත්නම් කන්ඩිෂන් එකක් සත්‍ය වෙලා තියෙන තෙක් හෝ සත්‍යව පවතින තෙක් පියවර එකක් හරි පියවර කිහිපයක් හරි නැවත නැවත සිදු කරන එකට තමයි අපි කියන්නේ එහෙම නැත්නම් රිපීට් වෙන එකට තමයි අපි කියන්නේ repetition එකක් කියලා. එතකොට දැන් අපි මේ repetition එකකට උදාහරණයක් බලමු. අපි හිතමු ඕගොල්ලොන්ට ළමයෙක්ගේ ලකුණු එකතු කරන්න දීලා තියෙනවා subjects 9. එතකොට චාමරි කියලා ළමයෙක් ඉන්නවා. එයාගේ එක් එක් විෂයට අදාළ ලකුණු මෙන්න මෙහෙම දාලා තියෙනවා. අන්තිමට අපිට total එක ගන්න ඕනේ. එතකොට කොහොමද අපි මේ total එක ගන්නෙ? මේක තමයි steps ටික. පළවෙනියටම first mark එක ඔයගොල්ලෝ read කරනවා. කීයද? 70යි. ඊට පස්සේ read the next mark. ඒ කියන්නේ දෙවෙනි subject එකේ mark එක අපි read කරනවා 90යි. ඊට පස්සේ get the sum 70යි 90යි එකතු කරනවා. එතකොට අපිට එනවා 160ක් කියලා. ඊට පස්සේ කියලා තියෙනවා repeat steps 3 and 4 until subjects are finished. ඒ කියන්නේ මේ read the next mark ඊට පස්සේ get the sum subjects ටික ඉවර වෙනකම්ම repeat කරන්න කියලා කියනවා.
මෙන්න මේ අවස්ථාවට තමයි රෙපිටිෂන් එකක් කියලා කියන්නේ. එතකොට දැන් අපිට කලින් ආව 70 90 එකතු කරලා 160යි කියලා. ඊගාට අපි steps 3 repeat කරමු. read the next mark. කීයද? 76. get the sum. ඊගාවට 160ට 76ක් එකතු කරනවා. එතකොට sum එක ගන්නවා. ඊළඟට I read the next mark. 80යි. ඊට පස්සේ get the sum. ඔන්න ඔය විදිහට මෙන්න මේ subjects 9ම ඉවර වෙනකන් මේ steps 3 and 4 repeat කරාම ඔයගලන්ට total එක ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි repetition කියලා කියන්නේ. දැන් අපිට කතා කරන්න තියෙන්නේ අලුත් sub topic එකක්. මම ඔයගලන්ට කිව්වනේ කලින් ගැටලුවක් විසඳන්න අනුගමනය කරන්න ඕන පියවර දක්වන ක්‍රමයකට තමයි අපි කියන්නේ algorithm එකක් කියලා. ඉතින් දැන් මේ algorithm එකක් අපිට ලියන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් අපිට පුළුවන් සටහනක් විදිහට ලියලා පෙන්නන්න අපේ ස්ටෙප්ස් ටික. එහෙම නැත්නම් අපිට වචන විදිහට ලියලා පෙන්නන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සටහනක් විදිහට ඇල්ගොරිතම් එකක් ලියලා පෙන්නන එකට අපි කියන්නේ ෆ්ලෝ chart එකක් කියලා. අකුරු වලින් ලියලා පෙන්නනවා නම් වචන වලින් ලියලා පෙන්නනවා නම් අපි එහෙම ඇල්ගොරිතම් එකකට කියන්නේ සූඩෝ කෝඩ් එකක් කියලා. දැන් අපි එහෙනම් ෆ්ලෝ chart එකක් බලමු. මේ ෆ්ලෝ chart අඳිනකොට අපිට ස්ටෑන්ඩඩ් සිම්බල්ස් දීලා තියෙනවා පාවිච්චි කරන්න ඕන. මෙන්න මේ ඕවල් ෂේප් එක පාවිච්චි කරන්නේ ස්ටාර්ට් එකටයි එන්ඩ් එකටයි ෆ්ලෝ chart එකේ. එතකොට මෙන්න මේ සමාන්තර ආශ්‍රය පාවිච්චි කරන්නේ ඉන්පුට් සහ අවුට්පුට් හඳුන්වලා දෙන්න. ප්‍රොසෙස් එකක් තියෙනවා නම් අපි ඒක පෙන්වන්නේ මෙන්න මේ වගේ රෙක්ටැන්ගල් එකකින්. ඒ කියන්නේ ඍජු කොනාශ්‍රයකින්. අපි කියමු අපි එකතු කරන්න ඕනේ නම් අපි යන්නේ ප්‍රොසෙස් එක ලියන්න ඕනේ මෙන්න මේ ඍජු කොනාශ්‍රයක් ඇතුලේ. ඩිසිෂන් එකක් ගන්න තියෙනවා නම් මෙන්න මේ වගේ සිම්බල් එකකින් තමයි අපි ඒක පෙන්වන්නේ. එතකොට ෆ්ලෝ ඩිරෙක්ෂන් ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක යන්නේ මොන අතටද කියලා පෙන්වන්න අපි ඊතල පාවිච්චි කරනවා. කනෙක්ට් එකකින් කරන්නේ ප්‍රෝග්‍රෑම්ස් දෙකක් එකට සම්බන්ධ කරන එක. ෆ්ලෝ charts දෙකක් එකට සම්බන්ධ කරන එක. උදාහරණයක් විදිහට අපි හිතමු අපි එක පිටුවක අපේ ෆ්ලෝ chart එක අඳිනවා. හැබැයි ඒ page එක මදි වෙනවා. එතකොට එහා පැත්තට අපිට යන්න වෙනවා. අන්නේ එහා පැත්තට යන එක කලින් page එකේ තියෙන ෆ්ලෝ chart එකට අපිට කනෙක්ට් කරන්න පුළුවන් මෙන්න මේ කනෙක්ටර් එක හරහා. හරි. එතකොට ඊළඟට අපි බලමු මේ සූඩෝ කෝඩ් කියන්නේ මොකක්ද කියලා. සූඩෝ කෝඩ් එක මම කලින් කිව්වා වගේ වචන වලින් ඇල්ගොරිතම් එකක් ලියලා පෙන්න ක්‍රමයක්. ඉතින් ඒ සූඩෝ කෝඩ් එකෙත් අපි අර ෆ්ලෝ chart එකේ යොදාගත්තු ස්ටෑන්ඩඩ් සිම්බල්ස් වගේ ස්ටෑන්ඩඩ් වර්ඩ්ස් තියෙනවා. ඇල්ගොරිතම් එකක ආරම්භය හඟවන්න අපි begin කියන වචනය පාවිච්චි කරනවා. එතකොට අවසානය කියන එක පෙන්වන්න අපි පාවිච්චි කරන්නේ end. එතකොට ආදානය එහෙනම් input හඳුන්වන්න අපි පාවිච්චි කරන වචන තුනක් තියෙනවා. input, read, get. අපි සාමාන්‍යයෙන් වැඩිපුරම මේක පාවිච්චි කරන්නේ input සහ read කියන වචන දෙක. output එක එහෙම නැත්නම් ප්‍රතිදානය හඳුන්වන්න අපි පාවිච්චි කරන වචන තුනක්. ඒ තමයි output, display, show. process එක එහෙම නැත්නම් ක්‍රියාවලිය හඳුන්වන්න අපි යොදා ගන්න වචන දෙක තමයි process, calculate. එතකොට වර්ණය එහෙම නැත්නම් selection කියන මෙන්න මේක හඳුන්වන්න අපි පාවිච්චි කරන්නේ if, then, else and if. මෙන්න මේ combinations හතර තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට පුනර්කරණය එහෙම නැත්නම් repetition කියලා අපි කිව්වා. මේකට පාවිච්චි කරන්නේ for, do, while, end while සහ repeat until කියන structures තුන. හරි, අපි දැන් බලමු මේ flow chart එකකුයි pseudo code එකයි ලියන්නේ කොහොමද කියලා. අපිට ප්‍රශ්නයක් දීලා තියෙනවා enter name and 2 marks, find the total, then display name and total. ඒ කියන්නේ අපිට ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නලු
නේම් එකක් එන්ටර් කරලා සහ මාක්ස් දෙකක් එන්ටර් කරලා ඊට පස්සේ අපි මාක්ස් දෙකේ ටෝටල් එක හොයන්න ඕනේ. ඊට පස්සේ අවුට්පුට් එක විදිහට අපි 9යි ටෝටල් එකයි දෙන්න ඕනේ. දැන් එහෙනම් අපි පළවෙනියටම බලමු මේකේ ෆ්ලෝ chart එක අඳින්නේ කොහොමද කියලා. අනිවාර්යෙන් ෆ්ලෝ chart එකක start එකකුයි end එකකුයි තියෙනවා. අපි start එකට පාවිච්චි කරන්නේ oval shape එකක්. මුලින්ම අපි එහෙනම් ඒ oval shape එක ඇතුලේ මම paint software එකට යනවා. ෆ්ලෝ chart එක ඇඳලා පෙන්නන්න ඔයගොල්ලන්ට. හරි. මේ තියෙන oval shape එකක් ඇඳලා ඒකේ අපි start කියලා ලියා ගන්නවා. ඊට පස්සේ අපි arrow එකක් down කරනවා. down arrow එකක් දානවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ නම් එක නමක් සහ ලකුණු දෙකක් enter කරන්න. එතකොට ඒක input එකක්නේ. input එකක් ලියන්න අපි පාවිච්චි කරන්නේ සමාන්තර ආශ්‍රයක්. ඉතින් අපි දැන් සමාන්තර ආශ්‍රයක් ඇඳ ගන්නවා. මෙන්න මේ විදියට සමාන්තර ආශ්‍රයක් ඇඳ ගන්නවා. හරි. ඊගාවට දැන් ලියන්න ඕනේ මේකේ name එකයි 2 marks උයි enter කරන්න කියලා. ඒකට අපි පාවිච්චි කරන්නේ input name ඊට පස්සේ ඒ කොටුවෙම input marks දෙකට අපි දාගමු M1 M2 කියලා. හරි. එතකොට අපි දැන් inputs දෙක දීලා ඉවරයි. ඊගාවට අපිට කරන්න තියෙන්නේ මොකද්ද? find the total. ඒ කියන්නේ ඒක process එකක්. එතකොට අපි ඒක අඳින්න ඕනේ rectangle එකක්. ඍජු කෝණාශ්‍රයක් තමයි අඳින්න ඕනේ. හරි. ඒකත් දැන් මෙහෙම අඳගමු. ඊට පස්සේ අපි මේක ඇතුලේ ලියන්න ඕනේ total එක හොයන්නේ කොහොමද කියලා. total equal සමානයි කොහොමද total එක ලැබෙන්නේ? total එක එන්නේ marks දෙක එකතු කරාමනේ. එතකොට අපි දැන් මෙතන marks වෙනුවට දාගත්තේ අකුරු M1 සහ M2 කියලා. එතකොට total එක එන්නේ M1 M2 ට එකතු කරාම. එතකොට total equal M1 plus M2. හරි. ඒක තමයි process එක. ඊට පස්සේ ආයි down arrow එකක්. මේ තමයි flow direction එක මම කිව්වේ කලින් program එක යන පැත්ත පෙන්වන්න අපි අනිවාර්යෙන් ඊතලයක් දාන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ නමයි. එතකොට marks වල total එකයි display කරන්න. ඒකට අපි පාවිච්චි කරන්නේ සමාන්තර ආශ්‍රයමයි input output දෙකටම අපි පාවිච්චි කරන්නේ සමාන්තර ආශ්‍රයක්. දැන් අපි ඒක අඳිමු. හරි. ඊගාට දැන් අපි output කරන්න ඕන ටික ලියන්න ඕනේ. output name output total. හරි. එතකොට output එකත් හරි. හැබැයි මෙතනින් program එක ඉවර නෑ. අනිවාර්යෙන් end එකක් දාන්න ඕනේ. ඒකට ඊට පස්සේ අපි ආයි මෙහෙම down arrow එකක් දාන්න ඕනේ. ඊගාවට oval එක ඇතුලේ end එක දාන්න ඕනේ. හරි. එතකොට මෙන්න මේ විදිහේ සටහනක් අපි එක එක symbols පාවිච්චි කරලා මේක හැදුවේ. මෙන්න මේ වගේ program එකකට අපිට අඳින්න පුළුවන් සටහනකට අපි කියනවා flow chart එකක් කියලා. දැන් අපි බලමු මේකේ pseudo code එක ලියන්නේ කොහොමද කියලා. අනිවාර්යෙන් pseudo code එකටත් ආරම්භයක් සහ අවසානයක් තියෙනවා. එතකොට පළවෙනිටම අපි පටන් ගන්නේ begin කියලා දාලා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? name එක input කරනවා, marks දෙක input කරනවා. එහෙනම් ලියන්න ඕනේ මේ begin එකට පල්ලෙහෙන් නෙමෙයි චුට්ටක් skip කරලා දකුණු අත පැත්තට වෙන්න ලියන්න. එක කෙලින් ලියන්න එපා. මොකද එතකොට පැහැදිලිව අඳුර ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ paper marking කරන කෙනාට.
දැන් අපි ලියමු input name ඊට පස්සේ input marks දෙක ලියන්න ඕනේ අපි ගත්තේ M1 M2 කියලානේ input M1 M2 ඊට පස්සේ එක රූලක් වගේ අරලා ලියන්න total එක total equal M1 plus M2 ඊගාවට අපි output දෙක ලියන්න ඕනේ output name output total හරි ඊට පස්සේ end එක ලියන්න ඕනේ begin එක යටින්ම තමයි එක line එකේ ලියන්න හරි full stop එතකොට මෙතන අපි මේ total කියන එකේ අපි හිතමු පළවෙනියටම capital letter එකක් දාගත්තා නම් මෙතන දාගන්න ඕනේ capital letter එකක් අපි දැන් මෙතන simple letter එකක් දාගෙන තියෙන හින්දා මෙතන simple letter එකක් දාගත්තේ අර flow chart එකෙත් එහෙමයි total කියන එක capital නම් දැම්මේ output total කියන එකේ total එකේ T එක capital වෙන්න ඕනේ first T එක එහෙම නැත්නම් simple කරලා තියන්න හරි එතකොට මෙන්න මෙහෙම තමයි flow chart සහ pseudocode අඳින්නේ ඊළඟට අපි බලන්න ඕනේ අපි අර කියපු control structures තුනටම pseudocode flow charts උයි අඳින්නේ කොහොමද කියලා. ඕගොල්ලොන්ට මේ flow charts උයි pseudocode උයි පුරුදු වෙනකන් කරන්න තියෙන එකම දේ තමයි පොතේ programming වලට දීලා තියෙන ප්‍රශ්න වලට ඕගොල්ලන්ට අපි කියමු pseudocode එක විතරක් ලියලා පෙන්නන්න කිව්වත් ඕගොල්ලෝ flow chart එකත් ඇඳලා පුරුදු වෙන්න. එතකොට ඔගොල්ලෝ papers කරද්දී හම්බ වෙන programming ප්‍රශ්න වලටත් flow chart එකකුයි pseudocode එකකුයි ලියන්න. එතකොට ඔයගොල්ලන්ට හොඳ practice එකක් හම්බ වෙනවා කොහොමද flow chart අඳින්නේ කොහොමද pseudocode ලියන්නේ කියලා. දැන් එහෙනම් අපි එක එක control structure එකට examples බලමු. පළවෙනියටම අපිට බලන්න තියෙන්නේ sequence. ඒ කියන්නේ ගොඩක් ඉන්න මෙතන හරි. sequence ඒ කියන්නේ අනුක්‍රමය අපිට දීලා තියෙන ප්‍රශ්නයක් enter name and 2 marks find the total and average then display average and name ඒ කියන්නේ කලින් වගේ නමකුයි marks දෙකකුයි enter කරන්න ඊට පස්සේ total එක average එකත් හොයන්න කියනවා ඊට පස්සේ average එකත් පෙන්වන්න ඕනේ අපි name එකත් පෙන්වන්න ඕනේ හරි අපි එහෙනම් පළවෙනිටම flow chart එක ඇඳලා ඉමු අපි යමු paint එකට හරි අපි එහෙනම් start එක මුලින්ම ඇඳ ගන්න ඕනේ oval එකක් ඇතුලේ down arrow ඊට පස්සේ අපිට input ගන්න තියෙනවා නම සහ marks දෙකක් කලින් පියවර වගේම තමයි ඒක අඳින්න ඕනේ සමාන්තර රාශියක් ඇතුලේ input එකක් නිසා හරි දැන් අපි ඇතුලේ ලියමු input name ඊළඟට input M1 M2 ඔයගොල්ලන්ට මේකේ ඕනනම් mark 1 mark 2 එහෙම කැමති දෙයකට දාගන්න පුළුවන් හරි ඊට පස්සේ down arrow ඊගාවට අපිට මේකේ process දෙකක් කියලා තියෙනවා මොකද්ද පළවෙනි එක total එක හොයන්න දෙවෙනි එක average එක හොයන්න එතකොට process එක අපි කලින් වගේම rectangle එකක ලියන්න ඕනේ. හරි total කොහොමද total එක හොයන්නේ equal m1 plus m2 එතකොට average එක
හොයන්නේ කොහොමද? average equal අපි සාමාන්‍ය විෂයන් දෙක average එක හොයන්නේ කොහොමද? විෂයන් දෙකේ ලකුණු එකතු කරලා දෙකෙන් බෙදනවා. එතකොට මේකෙදි කරන්න තියෙන්නේ ඒ දෙම තමයි m1 + m2 මේ සම්පූර්ණ ප්‍රකාශනයම දෙකෙන් බෙදනවා. මෙහෙම තමයි දාන්නේ. හරි. ඒක තමයි එතකොට process එක. ඊට පස්සේ අපිට තියෙන්නේ output පෙන්වන්න. ඒකටත් කලින් වගේ සමාන්තර ආශ්‍රයක් අඳිනවා. output name output average කියන එකට මෙතනදී යොදාගත්තු ස්පෙලිංස්ම කේස් එකම අනිවාර්යෙන් දාන්න. මෙතන කැපිටල් නම් මෙතනත් කැපිටල් කරන්න. හරි. ඊගාට I down arrow අනිවාර්යෙන් end එකක් දාගන්න. ඊට පස්සේ end ඕවල් එකක් ඇතුලේ ඇඳ ගන්න. හරි. එතකොට මම ෆ්ලෝ chart එක Jamboard එකට copy කරනවා. හරි. ඊගාට අපි බලමු සූඩෝ කෝඩ් එක ලියන්නේ කොහොමද කියලා. begin input name input m1 m2 ඊට පස්සේ process එක total equal m1 plus m2 average equal in brackets m1 plus m2 divided by 2. හරි. මම දැන් process එක මෙහෙම ලියාගත්තා. ඊට පස්සේ output name output average end full stop එකක් තියන්න. හරි. එතකොට මේ විදිහට තමයි pseudo code එක ලියන්නේ. Find the area of a triangle. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න කියලා තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න නම් අපි ත්‍රිකෝණේ බේස් එක ආධාරක පාදයේ දිග දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම ත්‍රිකෝණේ height එක ලම්බ කුස දැනගෙන ඉන්න ඕනේ. එතකොට මම මෙතන height එක විදිහට අරගෙන තිනවා x කියන අගය, බේස් එකට අරගෙන තින්නේ y කියන value එක. දැන් අපි මේකට flow chart එක අඳිමු. paint එකට යමු. start oval එක ඇතුලේ down arrow. දැන් අපි මේකට input කරන්නේ මොනවද? triangle එකේ base එකේ value එකයි height එකේ value එකයි. එතකොට xy තමයි input කරන්න ඕනේ. input
x, y. සමාන්තර රාශියක් ඇතුලේ එක ලියන්න ඕනේ. දෙයට ඇඳගත්ත සමාන්තර රාශිය. හරි. down arrow. ඊගාවට කොහොමද ඒරියා එක හොයන්නේ? ඒක අපි ලියන්නේ රෙක්ටැන්ගල් එකක් ඇතුලේ process එකේ හින්දා area equal x වැඩි කිරීම y මේ කියන මුළු ප්‍රකාශනයම දෙකෙන් බෙදෙනවා. down arrow. ඊට පස්සේ අපි output කරන්න ඕනේ area එක. ඒක අඳින්න සමාන්තර රාශියක් ඇතුලේ output area. මෙතන තියෙන කේස් එකම මෙතනටත් දාන්න. ඊට පස්සේ end. බලන්න දැන් මේක සීක්වන්ස් එකක් කියලා ඔයගොල්ලෝ හොඳටම පේනවා. එක දිගට උඩ ඉඳලා පල්ලෙහාට ගලාගෙන තියෙන්නේ අපේ chart එක. ඉතින් මෙන්න මේ වගේ එකට තමයි සීක්වන්ස් එකක් කියලා කියන්නේ. හරි. දැන් අපි මේක paste කරගමු අපේ Jamboard එකට. හරි. ඊගාට අපි බලමු pseudo code එක ලියන්නේ කොහොමද කියලා. begin input x y area equal within brackets x multiplied by y divided by 2. හරි. ඊට පස්සේ output area and full stop. ඒක පොඩි pseudo code එකක්. ඉතින් මෙහෙම තමයි sequence එකට අපි flow charts උයි pseudo code උයි අඳින්නේ. හම්බ වෙන හැම ප්‍රශ්නයකටම ඇඳලා පුරුදු වෙන්න. ඊළඟට අපිට බලන්න තියෙන්නේ examples to selection. ඒ කියන්නේ වර්ණයට අපිට දෙන්න පුළුවන් උදාහරණ මොනවද කියලා. අපේ question එක තමයි enter a mark if it is greater than or equal 50 display pass otherwise display fail. ඒ කියන්නේ ඔයගොල්ලන්ට කියනවා program එකක් ලියන්නලු mark එකක් enter කරන්න. ඒ mark එක 50ට වඩා වැඩි නම් හරි එහෙම නැත්නම් 50ට සමාන නම් pass කියලා පෙන්වන්නලු. 50ට වඩා අඩු නම් fail කියලා පෙන්වන්නලු. එතකොට දැන් අපි බලමු මේකට flow chart එකකුයි pseudo code එකකුයි අඳින්නේ කොහොමද කියලා. හරි. flow chart එක normally start පටන් ගන්නවා oval එක ඇතුලේ. down arrow. input mark එක සමාන්තර රාශියක් ඇතුලේ ඇඳ ගන්නවා. අපි mark කියලාම දාගමු. මොකද මෙතන marks කීපයක් දාන්න නැති හින්දා. down arrow. ඊගාවට අපි මෙතන තීරණයක් ගන්න ඕනේ. තීරණයක් ගන්න නම් අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ සමචතුරාශ්‍රයක් පොඩ්ඩක් rotate කරලා ඊට පස්සේ මෙම directions දානවා yes no කියලා පෙන්නන්න. හරි. හොඳට බලාගෙන ඉන්න. is mark greater than or equal 50. අපි මෙතන ප්‍රශ්නයක් අහන්නේ. මොකද අපිට කියලා තියෙනවානේ 50ට සමාන නම් හරි වැඩි නම් හරි pass කියලා පෙන්වන්න ඕනේ නැත්නම් fail කියලා පෙන්වන්න ඕනේ. එතකොට අපි ප්‍රශ්නයක් අහනවා. is mark greater than or equal 50. අපි දැන් මේ දාපු ඊතල දෙකට එකකට දානවා yes කියලා අනිත් එකට දානවා no කියලා. yes නම්
50ට වඩා වැඩි නම් හරි සමානයි එහෙනම් අපි yes පැත්තට ෆ්ලෝ වෙනවා. එතකොට අපි අවුට්පුට් එක දෙනවා සමාන්තර ආශ්‍රයක් ඇතුලේ output නැත්නම් ඩිස්ප්ලේ කියලා දාන්න පුළුවන් pass no නම් සමාන්තර ආශ්‍රය ඇතුලේ අපි ඩිස්ප්ලේ කරන්නේ output ඕනනම් ඔයගොල්ලෝ මෙතන ඩිස්ප්ලේ කියලා පාවිච්චි කරන්න පුළුවන් fail හරි දැන් ඔයගොල්ලෝ කල්පනා කරලා ඇති මේ දෙක ඉවර කරන්නේ කොහොමද කියලා ලේසි හරිම ලේසි මෙන්න මෙතනින් output fail එක යටින් මෙහෙම arrow එකක් දාගන්න ඊගාට මෙතන output pass කියන එකෙන් මෙන්න මෙහෙම arrow එකක් ගේන්න මෙතනට හරි මෙහෙම දාගමු හරි ඊට පස්සේ මේ දැන් මේ දෙක කම්බයින්ඩ් වෙලානේ තියෙන්නේ මෙතනින් end එක අපිට දාගන්න පුළුවන් oval එක ඇතුලේ හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි selection එකකට අපි flow chart එක අඳින්නේ දැන් එහෙනම් අපි බලමු pseudo code එක ලියන්නේ කොහොමද කියලා start නැත්නම් අපි දාමු begin දාමු begin input mark ඊට පස්සේ අපිට decision එක ගන්න තියෙන්නේ ඒකට අපි පාවිච්චි කරන්නේ if mark greater than equal 50 මෙන්න මේ කියන එක මෙතනදී වරහණක් ඇතුලේ දාලා then කියන එක දානවා if ඊට පස්සේ condition එක වරහණ ඇතුලේ දාලා then output pass එහෙම නැත්තම් කියන එක හඳුන්වන්න මේ if එක යටින් else කියලා දාන්න else එහෙම නැත්තම් කොහොමද අපි කියන්නේ output fail end full stop ඉතින් මෙන්න මෙහෙම තමයි selection එකකට pseudo code එකක් ලියන්නේ if then else හරි ඊළඟට අපි ඊළඟ මේ question එකට යමු ඒකත් තියෙන්නේ selection එක තමයි ඒක ටිකක් දිගයි enter a mark එකක් enter කරන්නලු අපිට if it is greater than or equal 75 display A greater than or equal 65 display B greater than or equal 55 display C greater than or equal 40 display S others F ඒ කියන්නේ මාක් එකක් enter කරන්න ඒ මාක් එක 75ක් හරි 75ට වඩා වැඩි නම් A කියලා ඩිස්ප්ලේ කරන්නලු 65 හරි 65ට වඩා වැඩි නම් B කියලා ඩිස්ප්ලේ කරන්නලු 55 හරි 55ට වඩා වැඩි නම් C කියලා ඩිස්ප්ලේ කරන්නලු 40 හරි 40ට වඩා වැඩි නම් S කියලා ඩිස්ප්ලේ කරන්නලු 40ට වඩා අඩු හැම ලකුණක්ම F කියලා ඩිස්ප්ලේ කරන්නලු මේක ටිකක් දීග ෆ්ලෝ chart එකක් අපි ඇඳලා බලමු හරි start oval එකක් ඇතුලේ down arrow input mark සමාන්තර ආශ්‍රය ඇතුලේ down arrow
ඊගාවට අපිට මේකෙදි ඩිසිෂන් කිහිපයක්ම පෙන්වන්න තියෙනවා. පළවෙනිටම බලන්න ඕනේ 75ට වඩා වැඩිද සමානද කියලා, එහෙම නැත්නම් අඩුද කියලා. is mark greater than or equal 75 කියලා අපි ප්‍රශ්නයක් අහනවා. yes නම් ඩිරෙක්ෂන් එක මේ පැත්තට, yes output A no නම් ආයි අපිට චෙක් කරන්න තියෙනවා මේක 65ට වැඩි හරි 65ට සමානද කියලා. ඊට පස්සේ ඒකටත් අපි ඩිසිෂන් බොක්ස් එකක් දානවා. is mark greater than or equal 65 කියලා ප්‍රශ්නය අහනවා. ඒකටත් yes කියලා උත්තරේ දෙන්න. එහෙම වුණොත් මොකද වෙන්නේ? අවුට්පුට් එක B වෙනවා. no ආයි අපි අහන්න ඕනේ ඒක 55ට වඩා වැඩි හරි නැත්නම් 55ට සමානයිද කියලා. ආයිමත් ඩිසිෂන් බොක්ස් එකක්. is mark greater than or equal 55 කියලා ප්‍රශ්නය අහලා yes නම් output C. ආයිමත් අපිට no එකක් දාලා ආයි ඩිසිෂන් බොක්ස් එකක්ම තමයි දාන්න වෙන්නේ. 40 හෝ 40ට වඩා වැඩිද කියලා චෙක් කරන්න. ඩිසිෂන් බොක්ස් ආයි ප්‍රශ්නයක් අහනවා is mark greater than or equal 40 yes output මෙතන ඩිස්ප්ලේ දාන්නත් පුළුවන්. S no නම් output F. හරි. දැන් මෙතනින් ඉවරයි ඩිසිෂන් ගන්න එක. ඊට පස්සේ අපිට කරන් තියෙන්නේ මේ හැම එකක්ම එකට කනෙක්ට් කරලා අන්තිම එන්ඩ් එක දාන්න. මෙන්න මෙතනින් මෙහෙම අරගෙන මෙහෙම පල්ලෙහාටම ඉර ගන්නවා. ඊට පස්සේ ආයි මෙන්න මෙතනට ගන්නවා ඉර. හරි. ඊගාවට මෙන්න මේ හැම එකක්ම මේ මේන් ලයින් එකට කනෙක්ට් වෙන්න ඕනේ. මේ විදිහට. තන ඇරෝ එකයි. හරි. ඊට පස්සේ end. හරි. මේක තමයි ෆ්ලෝ chart එක. start input mark if condition එක ඇතුලේ ලියන්න mark greater than or equal 75 then මොකක්ද අපිට කරන්න කියන්නේ output A else if වරහන් ඇතුලේ mark greater than or equal 65 then
output B. Else if mark greater than or equal 55, then output C. Else if mark greater than or equal 40, then output S. Else if එකක් නෑ ඊට පස්සේ අපිට F නේ පෙන්වන්න තියෙන්නේ ඒ නිසා output F. ඊට පස්සේ end එක දාලා full stop. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට decision ගොඩක් ගන්න තියෙනවා නම් flow chart එකක් සහ pseudo code එකක් අඳින්නේ.